හෙලෝ හැමෝටම ගුඩ් මෝනිින් මම සුචින්තන විජයසුන්දර ඔයාල හැමෝටම සුබෝදැස්සනක් කියල පිළිගන්නවා වර්චුවල් ඩෝජෝ දොළස්වනි වැඩසටහනට අද අපි කතා කරන්න යන්නේ PHP ගැන PHP කියන්නේ මොකක්ද එකේ තියෙන භාවිත මොනවද ඒක කොහොමද අපි පාවිච්චි කරන්නේ එකෙන් කොහොමද වෙබ්සයිට් එකක් හදාගන්නේ කියන එක ගැන සහ එක කොහොමද අන්තර්ජාලයට එකතු කරන්න කියන එක ගැන පොඩි අදහසක් ගන්න වැඩසටහනක් තමයි මේ අද තියෙන්න යන්නේ මෙතෙන්දී ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ chat space එක තියෙනවා ඒකට වගේ කියන්නේ Q&A එකට වගේ ප්‍රශ්න දාන්න පුළුවන් ඒ ප්‍රශ්න අපි බලනවා අපි බලලා ඒවට උත්තර දෙන්න උත්සාහ කරනවා ඊට අමතරව ඔයාලට මෙතන මේ වෙන්නේ මොනවද කියන එක ගැන මම ඉස්සරහට කියන්නේ පැහැදිලිව අපේ වෙබ් ප්‍රෝග්‍රෑම් එකේ වෙන වැඩසටහන වෙන වෙනම කරුණු ඉස්සරහට කියනවා දැනට මෙතෙන්ට ආපු ඔයාලා හැමෝම මම බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ ටොපික් එක තමයි simple web application development and deployment using PHP. ඒක කරන්නේ මම සුචින්තන විජයසුන්දර මම වොලන්ටියර් කෙනෙක් හැටියට වැඩ කරනවා STEM up එකට. එම මේක Coder Dojo එකට. එතකොට මොකක්ද සිම්පල් වෙබ් ඇප්ලිකේෂන් එකක් කියන්නේ? ඒ කියන්නේ සරල වෙබ් යෙදවීමක් කියන්නේ. ඒක කොහොමද සංවර්ධනය කරන්නේ? ඒක ඉන්ටර්නෙට් එකට එකතු කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් දෙනවා. මෙතෙන්දී අපි අද පාවිච්චි කරන්නේ PHP කියන ලැන්ග්වේජ් එක මේ වැඩේට. හරි හොඳයි ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ chat space එක use කරන්න. ඒකෙන් බලා ගන්න පුළුවන් ඔයාලගේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. එතකොට අදහසක් තියෙනවා නම් ඒකත් කියන්න අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. Even if you have any language issue I can even explain these things again and again to clarify. So use the chat space or Q&A to let us know about any of your issues. Okay, so I think we can continue our session. So if anyone you have any issue or any problem, please use the chat to හොඳයි අද අපේ වැඩසටහනේ සෙෂන් එකෙන් මෙන්න මේ දේවල් අපි කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි what is PHP? ඒ කියන්නේ මොකද්ද PHP කියන්නේ? ඒක ඇයි අපිට වැදගත් වෙන්නේ? ඒක වැදගත් වෙන්න ඒක මොන වගේ තැනකද අද තියෙන්නේ? ඒ කියන්නේ මේක ලැන්ග්වේජ් එකක් හැටියට ආවේ කොතනින්ද අද තියෙන තැන මේක ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියන එක ගැන අපි පොඩි දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා PHP පාවිච්චි කරලා හදපු දේවල් ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඇයි ඒක වැදගත් වෙන්නේ කියන එක ගැන එතකොට ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා PHP කොහොමද ඉන්ටර්නෙට් එකේ වැඩ කරන්නේ? කියන්නේ කොහොමද වෙබ් සයිට් එකක් ඇතුලේ PHP වැඩ කරන්නේ? මේක කියන්නේ එළියට පේන්නේ නැති පැත්ත මොකද්ද මේකේ? එළියට පේන්නේ මොන දේද? ඇයි ඒකින්දා ඒක කියන්නේ ඒක ගැන වැඩ කරන හැටි ගැන අවබෝධයක් තියෙන එක හොඳයි කියලා හිතනවා. ඒක පාවිච්චි කරන්න කියපුවාම. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වෙබ් සර්වර් softwares කියන්නේ. වෙබ් සර්වර් softwares කියන්නේ මේ අපි ඉන්ටර්නෙට් එකේ අපි දන්නවා අපි දැන් දේවල් බලනවා. කියන්නේ ඕනිම වෙබ්සයිට් එකක් අපකට අපි යනකොට අපි දැන් microsoft.com ගියත් ඒ වගේ එකකට ගියොත් ඒ කියන්නේ එයාගේ සයිට් එකේ සර්වර් එක තියෙන එකක් අපිට එනවා. එතකොට ඒ සර්වර් එක කියන හાર્ඩ්වෙයාර් එක කියන්නේ ඒ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා සොෆ්ට්වෙයාර් එකක්. එන්නේ ඒකට තමයි කියන්නේ වෙබ් සර්වර් සොෆ්ට්වෙයාර් කියලා. අපි දෙයක් ඉල්ලපුවාම අපිට වෙබ් පිටුවක් ලැබෙන්න. එන්නේ වෙබ් සර්වර් සොෆ්ට්වෙයාර් මොනවද? ඒවා අපි කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැනත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ම්, හරි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද PHP පාවිච්චි කරලා සරල චූටි වෙබ් පේජ් එකක් හදන්නේ ඒක කොහොමද ඒ විදිහ කියන්නේ හදන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මොනවද ඒක කොහොමද ඉන්ටර්නෙට් එකට එකතු කරන්න කියලා හදලා ඉවර වෙලා මේක මේ ප්‍රෝග්‍රෑම් එක අපි දැන් පටන් අරගෙන තියෙන්නේ අපි මේක 11 වෙනකම් කරන්න බලාපොරොත්තු වෙනවා මේ කාලය ඇතුළත ඔයගලන්ට මේ වැදගත් වෙන දෙයක් අනිවාර්යෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔයාලා දන්න දේවල් තියෙන්න පුළුවන්. එයා තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දන්න දේවල් තිබ්බොත් එතකොට ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න මම කිව්වා වගේ. ඒ කියන්නේ නොදන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන් ඒකෙන් ඔයාලට වගේම අනිත් කට්ටියටත්. හරි හොඳයි. අපි දැන් කතා කරමු මොකද්ද PHP කියන්නේ කියලා. PHP කියන එක 1995 හඳුන්වලා දීපු ලැන්ග්වේජ් එකක්. මේක අද වෙනකොට එතකොට අවුරුදු 25ක් විතර කාලයක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ තුළ ඒ කියන්නේ වෙබ් අඩවි සංවර්ධනය සඳහා පාවිච්චි වෙනවා. PHP was introduced in 1995 and it's been almost 25 years used for web development and so that thing emphasize some valuable things for us because some technologies are rising and they just not stay with us. Okay, so PHP is so much important because it has came out a long way and its journey tell us very big things to us. Okay, ඒ කියන්නේ PHP ගොඩක් කල් අපිත් එක්ක තිබ්බ ලැන්ග්වේජ් එකක්. එතකොට මේක මේ විදිහට තියෙන හේතුන් තියෙනවා. ඒව මොනවද කියලා අපි බලමු. ඒකින්ද ඔබට මේක වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැන අපිට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒතකොට PHP කියන එක server side scripting language එකක්. ඒ කියන්නේ මම අර කිව්වා වගේ මේක මේ අපේ කම්පියුටර් එකේ run වෙන එකක් නෙවෙයි. අපිට මේක අපේ කම්පියුටර් එකේ run කරන්න පුළුවන්. මේක ඒ වෙනකොට web server එක. ඒ කියන්නේ ලෝකේ කොහේ හරි තියෙන web server එකක run වෙලා අපිට ඒ කියන්නේ කවුරු හරි එකට යන කෙනෙක්ට service අපයන්න හදපු language එකක්. එතකොට මේක PHP used to develop websites. PHP is used to develop website, not to design or create the structure of the website. So that's why PHP differs from the HTML and JavaScript, or even from CSS. PHP has some unique value because of this server-side capability when we compare with some client-side languages like that. මේ PHP කියන එක අපි කලින් කිව්වා වගේ server side එකේ run වෙනවා. ඒ වගේම මේක website develop කරන්න පාවිච්චි කරන්න. ඒ කියන්නේ website සංවර්ධනය කරන්න. ඒවා කියන්නේ ඒව ඇතුළ ක්‍රියාකාරීත්වය නැත්තම් ඒවට අපි දෙයක් input කරලා ඒකෙන් දෙයක් ගන්න දේ ඒ කියන්නේ user දෙයක් දෙන ක්‍රියාව. එහෙම නැත්තම් website එක නිකන් අර නිකන් මුල් කාලේ website අපි දන්නවා තිබේ HTML පාදනම් කරගෙන. එතකොට ඒවා කියන්නේ අර සාමාන්‍ය ඉන්ටර්නෙට් එක තුළ අපි දකින අර එක one way communication එකක් නොවේ. ඒ කියන්නේ නිකන් පත්තරයක් වගේ වෙන්නේ නැතුව කොහොමද මේක මේ අපි අද දකින්න දැන් search engine තියෙනවා, logins තියෙනවා. මේ දේවල් වලට කොහොමද මේ PHP හරහා ගොඩ නැගුණේ ඉන්ටර්නෙට් එක තුළ ඉඩක් හැදුනේ. දැන් අපි දන්නවා දැන් HTML හරහා අපිට පුළුවන් එක පැත්තකට. ඒ කියන්නේ අපිට බෑ server එකට data යවන්න. අපි request එකක් කරපුවාම HTML website web page එකක් අපේ මේකට එනවා. දැන් ඔයාලට HTML ගැනත් ලොකු අවබෝධයක් නැත්නම් ඒත් කමක් නැහැ. ඒ කියන්නේ PHP කියන එක පාවිච්චි වෙන්නේ HTML, CSS වගේ තවත් මේකට පාවිච්චි කරන languages ගොඩක් එක්ක. ඒ වුණාට PHP වලින් මේ කරන්න පුළුවන් දේ වෙන්නේ ඒ කියන්නේ අර සාමාන්‍ය එක තනි පිටුවක් වගේ තිබ්බ වෙබ් අඩවි වෙබ් පිටු වෙබ් අඩවි බාධාවටකා කියන්නේ අර ඒව තුළ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙන්න ගොඩක් උදව් වුණා මේ PHP කියන එක. හරි එතකොට අපි දැන් බලමු කොහොමද මේ මොනවද මේ වෙබ් සර්වර් එකේ තව සහ වෙබ් ඒ කියන්නේ වෙබ් සර්වර් එකේ ළඟ අනික් ලැන්ග්වේජස් මොනවද ඒ වගේම ක්ලයන්ට් ගේ කියන්නේ අපි ඉන්ටර්නෙට් යනකොට අපිට පේන
අනිත් ලැන්ග්වේජස් මොනවද කියලා. හරි අපි දැන් ගත්තොත් එහෙම අපි දැන් ඉන්ටර්නෙට් යනවා නම් අපේ කම්පියුටර් එකෙන් අපිට ඉන්ටර්නෙට් එකෙන් එවනවා ෆයිල්ස් වගේක්. ඒ තමයි අපිට HTML ෆයිල්ස් එනවා, CSS ෆයිල්ස් එනවා, JavaScript ෆයිල්ස් එනවා. තව මේ දැන් මේක සම්බන්ධ වෙබ් අඩවියට අදාළ පින්තූර, වීඩියෝස් වගේ දාති තිබ්බොත් ඒවත් එනවා. ඒව එන්නේ කොහට තියෙන සර්වර් එකකින් ඉඳලා. අපි දැන් මේ අපේ පැත්තට කියන ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා. ඒ කියන්නේ ඉස්සරහා පැත්ත. ඒතර බෑක් එන්ඩ් එක කියන්නේ වෙබ් කියන්නේ සර්වර් එක පැත්ත. එතකොට මේ දැන් මේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ HTML CSS JavaScript එන්නේ සර්වර් එකෙන් වගේම සර්වර් එකෙන් එන්නේ නැති කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තිබිලා රන් වෙන කොටසක් තියෙනවා. ඒ තමයි බෑක් එන්ඩ් එකේ රන් වෙන Java language එකෙන් හද ප්‍රෝග්‍රෑම් රන් කරනවා බෑක් එන්ඩ් එකේ. SQL programs run වෙන්න පුළුවන්, Ruby programs run වෙන්න පුළුවන්, PHP programs run වෙන්න පුළුවන්. තව මෙතන තිබෙන්නේ නැති වුණාට දැන් Node.js සහ JavaScript වගේ જાති රන් වෙන්න පුළුවන්. තව අපිට ASP.NET programs run කරන්න පුළුවන් back end එකේ. ඒ වගේ ගොඩක් programs back end එකේ run කරන්න පුළුවන්. මේ හරහා අපි කරන්නේ front end එකට මේ files එවන එක සරලවම කිව්වොත්. ඒ කියන්නේ front end එකට ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් යන කට්ටියට පෙන්වන්න කොටසක් හදලා අපි එවනවා. හරි. ඊළඟට අපි බලමු මේ දැන් මේ ඇයි අපිට ෆ්‍රන්ට් එන්ඩ් එකයි බෑක් එන්ඩ් එකයි දැන් අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි දැන් මේ CSS JavaScript ටිකම මේකේ තිබ්බොත් මේකට එන අවුලක් නෑ නේද කියලා. දැන් ඒක වැදගත් වෙන්නේ මම අර කලින් කියව කාරණේද. ඒ කියන්නේ අපි මේක හරහා දෙන ඉන්පුට් දැන් මේක දැන් එක ලයින් එකක් වගේම අනිත් පැත්තටත් යන ලයින් එකක් තියෙනවනේ. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකෙන් ෆෝන් එකෙන් ගන්න ඉන්පුට් අපි සර්වර් එකට යවනවා. මේ ඉන්පුට් වලින් ඒ කියන්නේ අපි යූසර් නේම් යවනවා, පාස්වර්ඩ් යවනවා, සර්ච් එකක් කරන්න දැන් මොකක් හරි දෙයක් හොයන්න ඒ වාක්‍යයක් යවනවා. ඒ දේවල් යන්න පාරක් තියෙන්න ඕනේ. ඒ දේවල් හසුරවන්න විදිහක් තියෙනවා. ඒකට තමයි මේ අපිට සර්වර් සයිඩ් ඒ කියන්නේ බෑක් එන්ඩ් එකේ තියෙන ටෙක්නොලොජිස් පාවිච්චි කරන්න වෙන්නේ. These backend technologies are used to handle the requests from the front end and also to give some files that are used by the client. දැන් අපි ඉන්න වැදගත් පිටුවක මොකද අපි දැන් කතා කරන්න යන්නේ PHP පාවිච්චි කරලා හදපු දේවල් ගැන. අපි දැන් මෙතෙන්දි කිව්වා PHP back end එකේ run වෙනවා කියලා. එකෙන් මෙන්න මේ වගේ ෆයිල්ස් අපිට හදා ඒ කියන්නේ ෆයිල්ස් අපි ක්ලයන්ට් එවනවා කිව්වා. ඒක සර්වර් සයිඩ් ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එකක් වෙබ්සයිට් ඩෙවලොප් කරන්න පාවිච්චි කරනවා කිව්වා. ඉතින් මොනවද හදලා තියෙන ಜಾති කියලා තමයි අපි කතා කරන්න යන්නේ. හරි. හොඳයි ඕකේ හරි සමාවෙන්න පොඩි තාක්ෂණික දෝෂයක් හින්දා පොඩක් අපි වැඩ කර හිටපු වැඩේ පොඩක් නතර වුණා. අපි කතා කර හිටියේ PHP පාවිච්චි කරලා හදලා තියෙන ಜಾති ගැන. එතකොට මේ ඔයාලා දකින්නේ මේ දේවල්. ඒ කියන්නේ Facebook කියන එක මුලින්ම හැදුවේ PHP පාවිච්චි කරලා තමයි මාර්ක් සකර්බර්ග්. එතකොට Facebook සර්විස් එකදී වැදගත් වුණා. කියන්නේ
ඒක හදන්න ඒක එච්චර හුඟක් ලොකු ඒ කියන්නේ දැනට PHP පාවිච්චි කරලා හදපු ලොකුම සර්විස් එක කියන්න පුළුවන් Facebook. එච්චර ලොකු සර්විස් එකක් හදන්නත් සහ ඒගොල්ලොත් අදටත් සමහර කොටස් වල PHP පාවිච්චි කරනවා. අදටත් mainly PHP ඒගොල්ලන්ගේ language එකක් website එකට ගියොත් අපිට ඒ කියන්නේ php.php තියෙන files අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන main එක තමයි Wikipedia එක. Wikipedia එක හදලා තියෙන සම්පූර්ණයෙන්ම PHP පාවිච්චි කළා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මුළු software එකම වගේ. ඒ කියන්නේ JavaScript, HTML, CSS තියෙනවා උනාට ඒ කියන්නේ main run වෙන Wikimedia කියන software එක හදලා තියෙන සම්පූර්ණයෙන්ම PHP පාවිච්චි කරලා මේක පදනම් කරගෙන හැදිච්ච දැන් මේක Facebook වගේ නෙමෙයි Wikipedia කියන්නේ ඒ කියන්නේ Wikipedia පදනම් වෙලා තියෙන Wikimedia කියන ඒ කියන්නේ ඒකන software එක open source එකක්. ඒකින්ද තවත් wiki කියන ඒවා ගොඩාක් හැදිලා තියෙනවා මෙන්න මේ software එක පදනම් කරගෙන. ඒකින්ද මුළු wikis ඔක්කොම වගේ හැදලා තියෙන්නේ PHP පදනම් කරගෙන. ඊළඟට ගත්තොත් දැන් වැඩි භාවිතය නැති වුණාට Yahoo search engine එක හැදිලා තියෙන්නේ Wikipedia හදන්න ගත්තම PHP පාවිච්චි කරගෙන. ඊළඟට අපි ගත්තොත් එහෙනම් WordPress ඔයගොල්ලෝ අහලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. WordPress කියන්නේ ඇත්තටම blogging වලට ගන්න, ඒ කියන්නේ මුලින්ම ඒක blog platform එකක් වගේ හැදුනේ. ඒ කියන්නේ ඒක ඉන්ටර්නෙට් එකට content හදද්දි ලේසියෙන් දාන්න. ඒ කියන්නේ coding දන්නේ නැති අයට උනත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න දෙයක් හදලා ඉන්ටර්නෙට් එකට එකතු කරන්න web pages හදා ගන්න ලේසි වෙන එකක් හැටියට තමයි WordPress ආවේ ලෝකෙට. WordPress පදනම් කරගෙන ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා දැන්. WordPress එක site විතරක් WordPress blogs විතරක් නෙමෙයි ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා අපිට ඕන තරම් මේ තව ගොඩක් කටිය pages කියන්නේ websites හදන්න පුළුවන්. එතකොට මේ Sony ලා ඒගොල්ලන්ගේ websites, Disney ලා ඒගොල්ලන්ගේ website, Facebook ලගේ සමහර ඒවා, MTV Music, PlayStation, BBC, එතකොට TechCrunch, Bloomberg, Star Wars මේ හැම එකක්ම ඒ කියන්නේ WordPress පදනම් කරගෙන හැදිච්ච. එතකොට WordPress හැදලා තියෙන්නේ PHP පාවිච්චි කරලා හින්දා මේ හැම එකක්මත් PHP පාවිච්චි කරලා හැදිච්ච. ඊළඟට වැදගත්ම වෙන එකක් තමයි Moodle එක. Moodle කියන්නේ ඔයා දැනටමත් මොකක් හරි අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා පාවිච්චි කරනවා ඇති Moodle එකක්. එහෙම නැත්නම් ඒ කියන්නේ උසස් අධ්‍යාපන ආයතනයක, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ රජයෙන් දැන් පවත්වාගෙන යනවා ඊතක්ෂලාව කියලා එකක්. මේ ඊතක්ෂලාව හැදලා තියෙන Moodle කියන එක පාවිච්චි කරලා Moodle එකත් අර මම කලින් කතා කරපු Wikimedia වගේ open source software එකක්. ඒකත් server එකේ install කරන්න පුළුවන්. ඒකෙන් අපිට මේ වගේ දැන් මේ ඊතක්ෂලාව වගේ කියන්නේ අපිට පුළුවන් ළමයින්ට ඉගෙන ගන්න platform එකක් හදන්න Moodle එක පාවිච්චි කරලා. එතකොට මේ Moodle කියන එක පාදනම් ඊළඟට අපිට වැදගත් වෙන එකක් තමයි මේ Joomla කියන්නේ. Joomla කියන්නේ මේ WordPress වගේම ඇත්තටම කිව්වොත් එක මේ software එකක්, එහෙම නැත්නම් framework එකක් කියලා කියන්න පුළුවන්. ඒක පදනම් කරගෙනත් web අඩවි හදන්න ලේසි කරන්න තමයි තියෙන්නේ. කියන්නේ අඩුවෙන් කෝඩ් කරලා ලස්සන හොඳ web අඩවියක් හදාගන්න පුළුවන් විදිහක්. ඒක ඒ විදිහට තව ගොඩක් ඒවා මේ Joomla පදනම් කරගෙන ලංකාවේ රජයේ වෙබ් අඩවි හදලා තියෙනවා. එතකොට මේ රජයේ විතරක් නෙවෙයි Joomla කියන්නේත් ඒ කියන්නේ ගාක්ම ජනප්‍රිය වෙලා තිබ්බ කියන්නේ දැන් පාවිච්චි කරනවා web development framework එකක්. ඊළඟට පාවිච්චි වෙන එකක් තමයි ඊළඟට අපි බලමු කොච්චර දුරට PHP මේ අද අපි අතර පාවිච්චි වෙනවද කියන එක. එතකොට වලට ලැන්ග්වේජ් කියන්නේ අරකේ වගේ client කියන්නේ අපේ කම්පියුටර් එකේ නැතුව server එකේ run වෙන කෝඩ් කරන languages අතරින් පළවෙනි තැන තියෙන්නේ PHP අදට. එතකොට දෙවෙනි තැන තියෙනවා ASP.NET. ඒකත් ගොඩක් හොඳ එකක් website backend develop කරන්න ගන්න. ඊළඟට Ruby, Java ඒ දෙකත් ගොඩක් පාවිච්චි වෙනවා. Scala කියන අලුතෙන් ආපු එකක් මේකට. මේවා හැම එකක්ම ඒ කියන්නේ website development, server side development වලට පාවිච්චි කරන languages. එතකොට 78%ක්ම websites වල
එයාලගේ සමීක්ෂණ වාර්තාවලට අනුව තියෙන්නේ PHP වලින් හදපු back end එක. ඒ කියන්නේ තේරෙනවා ඇති එතකොට කොච්චර වැදගත්ද PHP ඉගෙන ගන්න එක ඇයි අපි PHP ගැන ඒ කියන්නේ PHP ඉගෙන ගන්න එකෙන් අපිට කොච්චර benefit එකක් තියෙනවද කියන එක. මේක ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන එකක්. ඒකින්ද අපි මේක ගැන දැනගෙන ඉන්න එක ගොඩක් දුරට හොඳයි. හරි ඊළඟට හරි මම මේ කිව්වා වගේ දැන් අපි බලමු කොහොමද මේ PHP එක PHP වලින් හදපු කෝඩ් එකක් හරියටම රන් වෙන්නේ කියලා. අපි දැන් අපේ බ්‍රවුසර් එකට ගිහිල්ලා ටයිප් කරනවා www. මොකක් හරි වෙබ්සයිට් එක නමක් example.com/login.php. මේ PHP වලින් හදන ෆයිල්ස් වල අගට එන එක්ස්ටෙන්ෂන් එක ඒ කියන්නේ extension එක තමයි PHP. Now we are going to examine how PHP works in the internet. Okay, so when we consider an URL, the URL ends with PHP, which means the file name. The extension which has PHP means the file is a PHP file, which means that use PHP to that means PHP is used at the back end. Okay, so when we request this kind of address throughout the internet, it goes to web server. Web server processes request, and when this request has happened, so this login.php, so this PHP actually takes this request and runs throughout the code, the PHP code, and find and does what it has to do on the server side. Then it connects to this logins. For example, then this is a login. So when user inputs username and password to the login.php, that data comes here and this processed with the databases and like MySQL or MS SQL or whatever, and then the result page is going to the client as a HTML or the client side. කරලා අපි හරි හරි අපි ආයෙත් ආවා. දැන් අපි කතා කරගෙන හිටියේ හොඳයි මේ දැන් PHP පාවිච්චි වෙද්දී ඉන්ටර්නෙට් එකේ අපි කතා කරා විදිහට ඒ කියන්නේ අපි දැන් රික්වෙස්ට් කරනකොට ලොගින් එකක් ඒක යනවා ඉන්ටර්නෙට් එක හරහා වෙබ් සර්වර් එකට. වෙබ් සර්වර් එකේදී ඒක එයා ප්‍රොසෙස් කරනවා. ඒකෙදී එයාට තියෙනවා නම් ඩේටාබේස් එකක්. ඩේටාබේස් එකක් කියන්නේ දැන් අපි දැන් ලොගින් එකක් කිව්වහම දැන් මම ගහනවා මගේ නම. එතකොට යූසර් නේම් එක. එතකොට මගේ පාස්වර්ඩ් එක. මේ දෙක සේව් වෙලා තියෙන තැනක් තියෙන්න ඕනේ ඉන්ටර්නෙට් එකේ. ඒක තමයි ඩේටාබේස් එක. ඩේටාබේස් එක තුළ වගුවක් වගේ එකක මේ දේවල් ලියාගෙන ඉන්නවා. එතකොට අපේ පාස්වර්ඩ් එක වෙනුවට හරි පාස්වර්ඩ් එක හරි සමහර වෙලාවට අපේ යූසර් නේම් එක අනිවාර්යෙන් ලියාගෙන ඉන්නවා. එතකොට මේ එන එකට අනුව ගැලපෙනවද කියලා බලලා එයා දැන් අපි හිතමුකෝ දැන් මගේ නම සමන් කියලා මගේ නම සමන් නෙවෙයි. එතකොට එතකොට සමන්ගේ යූසර් නේම් එකට අදාළ පාස්වර්ඩ් එක මෙතන එන්ටර් වෙලා තියෙනවා නම් එයා ඒක බලලා ගැලපෙනවා නම් ඊට අදාළ HTML page එකක්. ඒ කියන්නේ hello සමන්, welcome සමන්. එහෙම නැත්නම් සමන්ගේ profile picture එක. ඒ දේවල් එක්ක අරගෙන ගෙනල්ලා අපේ profile එකට අදාළ පිටුවක් අපිට හදලා අපේ computer එකට එවනවා. ඒකට තමයි එන්නේ process එක කරන්න අපිට PHP වගේ server side language එකක් ඕනේ වෙනවා. එතකොට PHP මේක කරන්න හුඟක් පාවිච්චි වෙන හින්දා තමයි අර කලින් කතා කරා වගේ මේ කියන්නේ වැඩි market share එකක් PHP වලට තියෙනවා. හරි දැන් මේ මම කිව්වා වගේ දැන් අර මම කලින්ම කිව්වා ඔයගලන්ට මේ කියන්නේ සර්වර් එකේ රන් වෙන softwares જાතියක් තියෙනවා කියලා කියන්නේ
සර්වර් එක තියෙන්නේ සර්වර් එක කියන්නේ කම්පියුටර් එක ඉන්ටර්නෙට් එක හරහා කොහේ හරි ලෝකේ කොහේ හරි තියෙනවා. එතකොට ඒක හුඟක් වෙලාවට පිට රටක වෙන්න පුළුවන්. ඇමරිකාවෙන් පුළුවන් ඉන්දියාවෙන් පුළුවන් කොහේ හරි. එතකොට අපි යවන රික්වෙස්ට් එක මොකම හරි වයර් එකක් හරහා ගිහිල්ලා දැන් මේ සර්වර් එකට යනවා. එතකොට සර්වර් එකට ඒක ආපුවාම ඒක හැන්ඩල් කරන්න ඒ කියන්නේ. ඒකට අනුව අදාළ අර මං කිව්ව මෙන්න මේ ක්‍රියාව කරන්න PHP කියන ලැන්ග්වේජ් එකට රන් වෙන්න ඕනි පසුබිමක් තියෙනවා. ඒකට තමයි කියන්නේ වෙබ් සර්වර් සොෆ්ට්වෙයාර්ස් කියලා. PHP කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. PHP ට තනියම රන් වෙන්න බෑ. එයාට වෙබ් සර්වර් කියන සොෆ්ට්වෙයාර් එකක් උඩ එහෙම නැත්නම් ඒත් එක තමයි රන් වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට පාවිච්චි වෙන වෙබ් සර්වර් සොෆ්ට්වෙයාර්ස් ගත්තාම ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විසස් මේක මයික්‍රොසොෆ්ට් එකෙන් හඳුන්වලා දීපු එකක්. ඒකත් ලෝකෙ පාවිච්චි වෙන වෙබ් සර්වර් එකක් වෙබ් සර්විස් එකක්. මේක මුලින්ම නම ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්වර් කියලා තිබ්බේ. දැන් ඒක ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විස් කියලා තියෙනවා දැන්. මේකෙන් අපිට පුළුවන් බොහොම ඒ කියන්නේ graphical user interface එකක් තියෙන්නේ බොහොම පහසුවෙන් අපේ වෙබ්සයිට් එක ඉන්ටර්නෙට් එකට දාන්න. ඒ කියන්නේ අපි දැන් ඒ විදිහ එකක් කරලම බලනවා ඉස්සරහට. එතකොට ඒ කියන්නේ අපිට බොහොම අඩු මහන්සියකින් වෙබ්සයිට් එකක් හදලා බලන්න. ඒ කියන්නේ PHP අඩුම මහන්සියකින් රන් කරන්න පුළුවන් එකක් තමයි මේ ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විසස් කියන්නේ. එතකොට මේ Apache Web Server කියන එකත් මේක open source එකක්. මේක ගොඩක් ඒ කියන්නේ භාවිතය අතින් ගත්තාම ගොඩක් ලොකු ප්‍රතිශතයක් මේක පාවිච්චි කරනවා. මේක ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විස් තරම් ලස්සන user interface එකක් තිබ්බ නැති වුණාට මේක අර ගොඩක් platforms වල use වෙනවා. ඒ කියන්නේ Windows Linux Mac OS ඕනේ කරන් තියෙන හින්දා අර භාවිතා වෙන ප්‍රතිශතය ගොඩක් වැඩි. එතකොට Apache server එක තමයි අපි දන්න ගොඩක් ඒ කියන්නේ Wikipedia එක වගේ කට්ටිය පාවිච්චි කරන Apache web server එක. ඊට අමතරව ගොඩක් sites මේක use කරනවා. එතකොට මේ NGINX කියන්නේ අලුතෙන් ආව වෙබ් සර්වර් එකක්. මේක ගොඩක් මේ අලුතෙන් ආව එකක් වගේ මේකත් පාවිච්චි වෙනවා. දැන් අපි Instagram එක වගේ වෙබ්සයිට්ස් ගත්තොත් ඒක පාවිච්චි වෙන්නේ මේ NGINX කියන එක. මේකත් අලුත් වෙබ් සර්වර් එකක්. මේකේ මේ ඇත්තට මේකේ user interface එකක් එහෙම එච්චර හොඳට දියුණු නැහැ. හොඳම පාවිච්චි කරන්න ලේසිම එකක් කියනවා නම් ඒක තමයි Internet Information Services. ආය Apache ඔය දෙකෙන් අපිට දෙකම හුඟක් හොඳයි පාවිච්චි කරන්න යද්දි. හොඳයි. අපි දැන් බලමු කොහොමද සරල එකක් ඒ කියන්නේ මේ සරල මම අර කිව්ව ක්‍රියාව කොහොමද වෙන්නේ කියලා. අපි දැන් ඉන්ටර්නෙට් එකට ගියපුවාම ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ සරලව PHP හරහා හදපු page එකක්. එහෙම නැත්නම් පොඩි වෙබ්සයිට් එක කොටසක්. අපි දැන් මේකට ගිහිල්ලා ගහනවා මගේ කෙනෙක්ගේ නමක්. දැන් නම ටෙඩ් මොස්බි. ටෙඩ් මොස්බි කියලා ගහලා යාගේ නම යා ලොකේෂන් එක හැටියට United States US කියලා එඩ් කරනවා. එතකොට දැන් මේක යන්න ඕනි සර්වර් එකට. යද්දී අපිට PHP වල පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ අතරින් බහුලව පාවිච්චි වෙන ක්‍රම දෙක තමයි get and post. get and post. එතකොට මේ get post කියන method දෙක ගත්තාම හරි get method එක සහ post method එකේ තියෙන ප්‍රධාන වෙනස්කම තමයි අපි get method එක use කරලා මොකක් හරි පාවිච්චි කරනකොට අපිට ඒක user ට පේනවා. ඒ කියන්නේ user ට වගේම ඒ යන line එක internet එකේ අපි දැන් පාවිච්චි කරොත් එහෙම මම මගේ screen එක share කරන එක පොඩ්ඩකට නවත්තනවා. ඒ කරලා අපි බලමු කොහොමද මේ get එක use වෙන්නේ කියන එක ඉන්ටර්නෙට් එකේදී. ඒත් එක්කම අපිට මේ Q&A එකේ එක්කෙනෙක් කියලා තියෙන YouTube එක හදන්නත් PHP පාවිච්චි කරා කියලා කාලෙකදී ඒකත් වැදගත් ඒ අතින් ගත්තාම.
හරි හරි මම දැන් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. අපි දැන් සාමාන්‍ය වෙබ්සයිට් එකකට ගත්තාම අපි කියමුකෝ අපි දැන් මේකෙදි පාවිච්චි කරනවා දැන් පින් එකේ ගහනවා අපි ගහමු Coder Dojo කියලා. Dojo. දැන් මෙහෙම ගහපුවාම අපිට පේනවා මෙන්න මෙතන. කියන්නේ මේ අපි සර්ච් කරන එක මේ විදිහට උඩින් යන bing.com search $q equals Codo plus Dojo. this Coder Dojo කියන එක මේ ඉන්ටර්නෙට් එකට යන්නේ මේ කියන්නේ මෙතෙන්දි පාවිච්චි වෙන මෙන්න මේ වගේ පේන්න. ඒ කියන්නේ උඩින් යවන්න පාවිච්චි කරන කියන්නේ අපේ URL එකේ එහෙම නැත්නම් browser string එකේ පේනවා අපි යවන දේ. අපි get කියන method එක පාවිච්චි කරපුවාම අපි දැන් තව වෙලාවක තියෙනවා දැන් මේ අපි දැන් login එකකදී වගේ මේ ක්‍රමය පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මගේ username එකයි password එකයි කාට හරි පේන්න මේ විදිහට යවන්නේ නැහැ. මොකද ඒක ඒ line එක එතකොට දකින්න කෙනෙක්ට ටක් ගාලා අඳුර ගන්න පුළුවන් මෙයාගේ password එක තමයි මේක කියලා. හරි අපි එතකොට දැන් get method එකේදී ඒ විදිහට පේන්න තමයි යවන්නේ. දැන් get method එක use කරත් post method එක use කරත් තියෙන main මේකෙදි ප්‍රධාන දේ තමයි කියන්නේ මේක යනවා අපේ web server එකට. web server එකේදී PHP run වෙලා අපි මේන නමයි location එකයි ගන්නවා. අරගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේ විදිහට මේක හදන්න. ඒ කියන්නේ දැන් hi කියලා මෙතෙන්ද දාන ඕනි නමකට. අපි මෙතෙන්ද name කියන තැනට සුචින්තන කියලා දැම්මොත් ඒක වෙනවා hi සුචින්තන. එතකොට ඒ වගේ place එකට US වෙනකොට ශ්‍රී ලංකා කියලා දැම්මොත් hi සුචින්තන ශ්‍රී ලංකා is a cool place. මේ වගේ කියන්නේ අපිට user ට අනන්‍ය වෙච්ච result එකක් ඊට පස්සේ user ට එනවා. මේ විදිහට එවන්න අපිට PHP කියන එක හුඟක්ම වැදගත් වෙනවා. මේ විදිහට server side scripting language වලින් තමයි මෙන්න මේ ක්‍රියාව කරන්න පුළුවන්. අද ඉන්ටර්නෙට් එක කියන දේ හැදිලා තියෙන ප්‍රධාන කියන්නේ ප්‍රධාන වැදගත්කමක් මේ server side languages වලට තියෙන එකයි. කියන්නේ දැන් කට්ටිය ඉන්ටර්නෙට් එකට ගිහිලා බලනවා විතරක් නෙවෙයි ඒකත් එක්ක interact වෙනවනේ. එනේ interactiveness එක හදන්න PHP පාවිච්චි කරනවා. හරි අපි දැන් බලමු මේක කොහොමද PHP වලින් convert වෙලා තියෙන්නේ කියලා. හරි හරි දැන් මම කියවනේ ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විස් එක ගැන. මේ ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විස් එක කියන එක Microsoft ලගේ ප්‍රොඩක්ට් එකක්. මේක Windows Server operating system එකත් එක්ක නම් built in වෙනවා. අපි පාවිච්චි කරන සාමාන්‍ය Windows operating system එකට නම් මේක Microsoft ලගේ download center එකට ගියොත් අපිට මේකේ අලුත්ම version එක නෙවෙයි. ඒ වුණාට ටිකක් පරණ. ඒ වුණාට අපේ පාවිච්චියට ප්‍රමාණවත් version එකක් genuine original version එකක් nominate download කරන්න පුළුවන්. අපි මේක Internet Information Services Manager කියලා search කරලා බලන්න ඔයාලට මේක ගන්න පුළුවන්. එතකොට මේකට ගියපුවාම අපිට පේනවා මේ අපේ desktop sites මම හිතනවා ඔයගලන් මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. මොකක් හරි පේන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා නම් chat space එක පාවිච්චි කරන්න. So when we log on to this Internet Information Services Manager, there is a special area called connections. In this area, there's something called sites. The sites contains the so first of all, I delete the site here, okay, because I'm creating a new site. Okay, so add website, and I can put a name here, site name. My site is site name, and the physical part. අපි දැන් මේ වෙබ්සයිට් එකක් හදද්දී අපේ කම්පියුටර් එකේ කොහේ හරි මේ ෆයිල් එක සේව් කරලා තියන්න ඕනේ. සේව් කරලා තියද්දී හරි දැන් මේ විදිහට දැන් අපි ඇත්තටම ෆෝල්ඩර් එකක් හදලා ඒ ෆෝල්ඩර් එක මේ එක මෙතනින් තෝරලා දෙන්න ඕනේ. කියන්නේ එතන තමයි අපි අපේ කම්පියුටර් එකේ මේ ෆයිල්ස් ටික තියාගන්නේ. අපි මේක හදලා බලනකම් අපි ඉන්ටර්නෙට් එකට එකතු කරන කලින්. හරි එතකොට මේ ටික මෙහෙම තියලා අපිට මේක ඕකේ කරන්න පුළුවන්. එතකොට මෙහෙම වෙබ්සයිට් එකක් පටන් ගන්නවා. ඊළඟට අපි යන්න ඕනි ඒ ලොකේෂන් එකට. අපි දැන් මේක හදමු. මේ තියෙන එතන. මෙතන දැන් ෆයිල්ස් දෙකක් තියෙනවා. මම ඒ දෙක මෙතනින්
අයින් කරලා දානවා. හරි ඊට පස්සේ අපිට පුළුවන් මේ අදාළ ලොකේෂන් එකේ අලුතෙන් හදන්න page එකක්. එහෙම නැත්නම් PHP code එකක් අපිට ඒ කියන්නේ හඳුන්වලා ඒ කියන්නේ අලුත්ම විදිහට ගහන්න පුළුවන්. අපිට PHP සාමාන්‍යයෙන් පාවිච්චි කරද්දී ඕනෙම ටෙක්ස්ට් එඩිටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. Visual Studio Code කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකත් ඔයගොල්ලෝ පාවිච්චි කරනවත් ඇති කියලා හිතනවා. මේක open source එකක්. මේකේ ගොඩක් ඒ කියන්නේ කෝඩ් එක ගහද්දී අපිට ඒ කියන්නේ ලේසියෙන් ගහන්න පුළුවන් කොටස් වලට ඒ කියන්නේ ඉතුරු කොටස් එයාම කොටස් ගොඩක් ඩිෆයින් කරගෙන අපිට ලේසියෙන් කෝඩ් ගහන්න පුළුවන් VS Code පාවිච්චි කරොත් එහෙම නැත්නම් notepad එකේ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ PHP කෝඩ් එකක් ගහන්න පුළුවන් මූලික වශයෙන්. හරි ඊට පස්සේ අපි මෙතෙන්ට ආවට පස්සේ අපිට පුළුවන් new file එකකට යන්න. මේ file එකට ගිහිල්ලා ඉවර වෙලා අපිට මේක save කරගන්න ඕනි. ඉස්සෙල්ලාම අපි save කරගමු. අපි අර හදපු folder එකේ අපේ හදපු folder එක ඇතුළට ගිහිල්ලා අපි දෙන්නේ index.php. මේ නම දෙන්න එක වැදගත්. මොකද ඒ කියන්නේ අපි පාවිච්චි කරන language PHP කින්ද අගට PHP කියන extension එකක් දෙනවා. ඒකම index කියන්නේ දැන් web server එකෙන් යන කෙනෙක්. ඒ කියන්නේ www.example.com කියන එකට යන එකන ගියපුවාම ඒ වෙබ්සයිට් එක එයා ගාව තියෙන වෙබ්සයිට් ලිස්ට් එකෙන් ඉස්සෙල්ලාම තෝරන්නේ index.html නැත්නම් index.php ෆයිල් එක තමයි user යවන්නේ. එතකොට මුල් පිටුව හදද්දී අපි මේ index කියන වචන පාවිච්චි කරන එක වැදගත් වෙනවා. ඊළඟට මේ PHP කරද්දී අපි පාවිච්චි කරන මෙන්න මේ විදිහට මූලිකම කෝඩ් එකේදී අපි මේ greater than or equal mark එක question mark එක PHP එක. මේක තමයි කියන්නේ PHP කෝඩ් එක පටන් ගද්දී අපි ගහන්නේ. එතකොට අපිට අග ඉවර වෙන තැන ගහන්න ඕනි මේ question mark එකයි මේ විදිහට. එතකොට මේ දෙක අතර මෙතන මේක open වෙනවා, මෙතන මේක close වෙනවා. මේ දෙක අතර තමයි PHP කෝඩ් එක වදින්නේ. අපි දැන් හිතමු අපිට දැන් මේ වෙබ් පේජ් එකට ගියපුවාම hello කියන එක විතරක් පෙන්වන්න ඕනේ. මේ මොකක් හරි දෙයක් print කරන්න අපි පාවිච්චි කරන command එක තමයි PHP වල echo කියන්නේ. ඊට අමතරව print කියලා command එකකුත් තියෙනවා. දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට දැන් මේ වැදගත් දේ තමයි PHP එකක් ඇතුලේ අපිට ඕන නම් HTML commands ගහන්න පුළුවන්, JavaScript commands ගහන්න පුළුවන්. දැන් අපි දැන් මේකින් නම් මෙතනදී h1 ඒ කියන්නේ HTML වල header 1 කියන command එක පාවිච්චි කරනවා. අපිට ඒ කියන්නේ මොකක් හරි ඒ කියන්නේ අපිට පෙන්වන්න දේ පෙන්වන්න. අපි දැන් පෙන්වන්නේ සරලව welcome කියන message එකක් ඉස්ට පෙන්වනවා. මෙතෙන්දී අර HTML වල විදිහටම මේ tag එකත් close කරන්න ඕනි. හරි ඊට පස්සේ semicolon එකෙන් line එක save කරලා ඉවර වෙනවා. ඒක save කරනවා. ඊට පස්සේ අපි අපේ internet information service එකට ආවට පස්සේ මේ පැත්තෙන් තියෙනවා browse කියලා කියන්නේ browse website. ඒ කියන්නේ ඒක උඩ ක්ලික් කරපුවහම මෙතන මේ දකුණු පැත්තේ මැද හරිය තියෙන ඒක උඩ ක්ලික් කරපුවහම අපේ මෙන්න මේ local host කියන එකට යනවා. local host කියන්නේ අපි දැන් හදපු එක. ඒ කියන්නේ අපි අපේ එකේ දෙයක් වෙනදී මේ මාස්ටර් අපි දැන් බලමු මේකේ view page source කියන එකට ගියපුවම අපිට පුළුවන් මේක හැදිලා තියෙන කෝඩ් එක බලන්න. දැන් ගියපුවම අපිට පේනවා මේකේ තියෙන්නේ මේ කියලා ඒක close කරපු tag එක විතරයි. එතකොට අපි ගහපු echo එක අර ගහපු PHP කියන එක ඒ sources මෙතන පෙන්වන්නේ නැහැ. මේකත් වැදගත් වෙනවා. එක හේතුවක් PHP වැදගත් වෙන්න. මොකද ඒ කියන්නේ client පෙන්වන්නේ නැහැ අපේ PHP code එක. ඒකින්ද අපිට පුළුවන් ඒ කියන්නේ server side එකේ වෙන දේ මොකක්ද කියලා client දැන ගැනීම අවශ්‍යතාවයක් නැති තැන්වලදී නොපෙන්නයි.
උදාහරණයක් විදිහට දැන් Facebook එක ඇතුලේ run වෙන PHP codes මොනවද කියලා අපිට user කෙනෙක්ට බලන්න බෑ. ඒක වෙනුවට user එන්නේ මෙන්න මේ විදිහට හැදිච්ච HTML ෆයිල් එකක්. එයාට එනවා දැන් H1 welcome. එතකොට අපිට අර තියෙන PHP codes පේන්නේ නැහැ. PHP codes පේන්නේ අපිට ඒක ඩෙවලොප්මන්ට් කරනකොට ඒ කියන්නේ වෙබ්සයිට් සංවර්ධනය කරද්දී වැදගත් වෙන තව හේතුවක් තමයි හරිද ඊළඟට අපි බලන්න අපේ කෝඩ් එකට මේ තියෙන එක දැන් මේ PHP කොටස මේ echo කොටස මේවා පෙන්වන්නේ නැහැ. හරි ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අදහස් මොනවා හරි තියෙනවා නම් අපිට පුළුවන් ඒවා ආපහු අපේ Q&A section එකට දාන්න ඒවත් අපි බලමු. හරි. ඊළඟට දැන් මෙන්න මේ විදිහට අපි මූලිකම PHP command එක ගැහුවා අපේ welcome කියලා command එක. දැන් මෙතෙන්දී දැන් අපිට මේ වගේ command එකක් නම් අපිට අර කලින් කිව්වා වගේ මෙන්න මේ ටික විතරක් දාලා ගන්න පුළුවන් HTML කියන language එක විතරක් use කරලා දැන් PHP වලින් කරන්න පුළුවන් විශේෂ වැඩක් අපි ඊළඟට බලමු. ඒ කියන්නේ අපි දැන් මෙතෙන්දී බැලුවා වගේ අපේ presentation එකේ තිබ්බා වගේ ඒ කියන්නේ ෆෝම් එකක් එහෙම නැත්නම් කෙනෙක් දෙන ඉන්පුට් එකකට අනුව අපි බලමු කොහොමද අවුට්පුට් එකක් අරන් යවන්නේ කියලා. හොඳයි. අපි දැන් මෙතෙන් එනවා අපි PHP command එක මෙහෙම තියෙද්දි අපි HTML commands කීපයක් ගහන්න තමයි යන්නේ. HTML කොට ඒක අපි මහනවා HTML එක අපිට දැන් මේ PHP command එක මෙතන අයින් කරනවා. close කරන්න ඕනේ. ඊපස්සේ අපි head එකක් ගහලා දැන් ඒක අපිට පුළුවන් title එකක් ගහන්න. දැන් මේ Visual Studio code use කරන එකේ වැදගත්කම තමයි මේක. ඒ කියන්නේ අපි type කරගෙන යද්දී අපිට ගොඩක් suggestions එනවා යාගෙන්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි කෝඩ් එක ගහද්දී අපිට හරි ලේසි එන්නේ හේතු හින්දා ගහන්න කෝඩ් එක මේ එයාගේ සජෙෂන්ස් පාවිච්චි කරලා අපිට ඉස්සරහට යන්න ලේසි. ඊට පස්සේ body එක ඔයාලා HTML use කරනවා නම් මේක ගැන අවබෝධයක් ඇති. සාමාන්‍යයෙන් නැති කෙනෙක්ට දැනගන්න මම පොඩ්ඩක් කියන්නම්. දැන් body එක head එක කියන්නේ අපේ අඩවි උඩ කොටස. එතකොට title එක කියන්නේ අපි දැන් මේ විදිහට ගියොත් මේ පෙන්වන්නේ දැන් මේ local host කියලා පෙන්වනවා. ඊට මෙතන code dojo ping කියලා පෙන්වනවා. ඒ වගේ පෙන්වද්දී එන්නේ ඒක තමයි title එක. අපිට එතකොට එතෙන්ට කැමති දේවල් දෙන්න පුළුවන්. ඒතර මේ local host කියන එක පේන්නේ නැහැ. දැන් title එකට දෙන්නන්නේ welcome to my web. welcome to my web. body එකේ අපි use කරනවා. ඒ කියන්නේ web අඩවි මැද කොටස මේ welcome කියලා වැදලා තියෙන විසුදු පාට ලොකු area එන්නේ ඒ කොටසේ අපි ගහනවා අපි form එකක් හදනවා. form එකේ අපි type කරනවා form එකේ අපිට පුළුවන් action කියලා එකක් තියෙනවා. action කියන්නේ මේක යන්න ඕනි කොහෙටද කියන එක. එතකොට action එකේදී අපි කියන්නේ අපි දැන් මේක යවන්න ඕනි results.php අපි දැන් මේ අපිට මෙහෙම එකක් තාම හදලා නැහැ result.php කියලා එකක්. ඒ වුණාට අපි එතෙන්ට යවන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අපි දැන් මේ විදිහට හදනවා එකක්. එතකොට අපි දැන් අපේ slide එකට ගියොත් එහෙම ස්ලයිඩ් එකේ තියෙනවා දැන් මෙතෙන් පොඩ්ඩක් ඉන්න ස්ලයිඩ් එක හරි මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා මේක දැන් මෙන්න මේ
දැන් මේ කොටස තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්පුට් එක ගන්න කොටස තියෙනවා. අපි අවුට්පුට් එක පෙන්වන කොටස තියෙනවා. මේ දෙක වෙබ් pages දෙකක් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. එතකොට දැන් මේ result.php කියන්නේ මේ grab_value_value.php කියන එක වගේ එකක් තමයි. එතකොට මේ විදිහට අපිට හදන්න පුළුවන් මේ කියන්නේ මේ sorry මේ විදිහට දැන් අපි හදන්න යන්නේ එන්නේ ඒ ක්‍රමේ පාවිච්චි කරලා තමයි අපි දැන් කියත් එහෙම හරි හරි දැන් අපි ආපහු යන් අපේ කෝඩ් එකට හරි ඕකේ හරි අපි දැන් මෙතෙන්දී අපි කිව්වා form action එක හැටියට result.php කියන්නේ මෙතෙන් තමයි මෙතෙන් ගිහින් තමයි run වෙන්නේ output එක ගන්න. එතෙන් තමයි මේ තියෙනින් අපි form එකෙන් ගන්න data ටික යවන්නේ. එතකොට අපි use කරන method එක. method එක තමයි මම අර කලින් කියපු get method එක. හරි මේ ටික ප්‍රමාණවත්. අපි ඊට පස්සේ දෙනවා මේකට input කියලා එකක්. මේවා input type අපි මෙතන දෙමු උඩින් පොඩි එකේ අපි දෙමු මට එකක් enter name enter your name අපිට මේ type එක තමයි text කියන එකක් අපි දැන් name එක text කියන format එකට අයිත් ඒ කියන්නේ අපි text box එකකින් තමයි ගන්නෙ ඒකින්ද අපි යාට ඒක පාවිච්චි කරනවා name එතකොට මේ text box එකට අපි නමක් දෙනවා අපි nm කියලා දෙමුකෝ අපි මේක වහනවා ඊළඟට මේ HTML commands ගැන ඔයගලන්ට ලොකු අවබෝධයක් නැත්නම් ඒ කියන්නේ HTML උත් අපිට හුඟක් වැදගත් මේක හදද්දී web page එකක් ඒ වුණාට අද අපි කතා කරන්නේ PHP ගැන එතකොට ඕගොල්ලන්ගේ කලින් HTML lesson එකක් තිබුණා virtual dojo program එකක් ඒක බලන්න පුළුවන් ඔයාලට අපේ academy එකෙන් ඒකෙන් ඕනනම් HTML ගැන ඔයාලට තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් අපි ඊළඟට දානවා button එකක් මේකට send කියලා මේක type එකට දානවා submit කියලා. මේ submit කියන එකෙන් වෙන්නේ අපි ගාව තියෙන එක PHP එකට යවන එක දැන් මෙතෙන්දී අපි ගත්තොත් මේ form එක යවන්නේ කොතෙන්ද මොන විදිහටද එතකොට මේක ඇතුලේ තියෙන ඒක උපාංග මොනවද සහ ඒක submit කියන්නේ මොකක් උඩ එවුවාමද යන්නේ කියන එක අපි දැන් මෙතන හදලා තියෙනවා. හරිද අපි දැන් මේක හදලා අපි බලමු අපේ IIS එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. අපි ආයෙත් මේක මෙතෙන්දී අපිට කියන්නේ ගොඩක් tools තියෙනවා අපිට මේක stop කරන්න පුළුවන් restart කරන්න පුළුවන් browse කරන්න පුළුවන් අපි ආයෙත් browse කරලා බලමු. හරි. ඉතින් දැන් අපි ගියපහම අපිට අපි අර හදපු විදිහට title එක තියෙනවා welcome to my web enter your name ඊට පස්සේ අපිට text එකක් තියෙනවා button එකක් තියෙනවා. text කියන්නේ මේ වගේ text box එකක් අපිට අකුරු ඉලක්කම් වගේ දත input කරන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් send කියන button එකක් තියෙනවා. අපි දැන් මෙතන නිකමට නමක් දීලා බලමු මොකද වෙන්නේ කියලා. කමල් කියලා දීලා send කරපුවාම මෙන්න මේ විදිහට යනවා. ඔව් ලොකු error message එකක් ඕන ආවා. හරිද? localhost result.php name සමානයි කමල්. ඒතර මෙන්න මේක තමයි අපේ get method එකෙන් යන්නේ. එතකොට අපිට එන මේ error message එක එවන්නේ අපේ IIS එක. ඒ කියන්නේ මං කිය PHP run වෙන්න මේකක් ඕනි කියලා software එකක්. එතකොට PHP run වෙන IIS එකෙන් කියනවා මෙන්න මේ විදිහේ file එකක් නැහැ. RC4 HTTP error page not found. හරි
හරි ඒ කියන්නේ දැන් අපි දැන් මම කිව්වා අපි result.php කියලා එකක් හැදුවේ නැහැ කියලා. එන එක හදන එක හදුලා නැහැ. ඒ වුණාට දැන් අපි මේ කොටසෙන් යන එක සාර්ථකව ගිහිල්ලා තියෙනවා. දැන් අපි දැන් result.php එකත් හදමු. php එක කරා ඊට පස්සේ අපි මෙතෙන්ද ගියපුවාම අපි මම කියවා එක මොකක් හරි print කරන්න පාවිච්චි කරන command එක echo කියලා. මේකත් save කරමු. හරි දැන් මෙතන error එකක් පෙන්නනවා. මෙතින් දැන් මේක අනිත් එක Visual Studio Code use කරන එකේ තියෙන තව හොඳක් තමයි මේක. ඒ කියන්නේ මොකක් හරි error එකක් තියෙනවා නම් ඒක පෙන්නනවා. දැන් මෙතෙන්ද තියෙන්නේ output of unknown syntax error unexpected මේ එතකොට දැන් මෙතෙන්දී අපි කියන්නේ මොකද දීලා නැහැ ඒක ඇතුළට කියන්නේ මොකද print කරන්න දීලා නැහැ. ඒක තමයි දැන් තියෙන error එක. අපි save කරමු. හරි. දැන් ගියා error එක. කියන්නේ අඩුම ගානේ අපි හිස් මේකක් හරි දෙන්න ඕනේ. අපි දැන් මෙතෙන්දී එන එක අපි ගත්තොත් දැන් PHP වල අපි දැන් ඉස්සලම දැන් අරයා දැන් අර අතෙන්දි ගත්ත එක නම් ඉන්නවනේ දැන් අපි මෙතෙන්දි කෙනෙක්ගේ නමක් කියලා ගත්තා. අපි දැන් එයාට කියන්නේ වෙල්කම් කියලා. දැන් කමල් එනකොට වෙල්කම් කමල් කියන තමයි යන්නේ. අපි මේ page එකකටත් අපිට ඕන නම් පුළුවන් අර විදිහට මේ HTML හරහා මේ අපිට ටයිටල් එකක් දාන්න head එකට ගිහිල්ලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ PHP වල තියෙන තව වාසියක් තමයි අපිට HTML JavaScript CSS ඕන එකක් මේක ඇතුළේ use කරන්නත් පුළුවන් එළිය use කරන්නත් පුළුවන්. ඒ දෙක කලවම් අතර මැද්ද කෝඩ් ගහන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්න දැන් අපි උදාහරණයක් විදිහට උඩින් ගහනවා HTML හරි එතන මෙතන අපි ගහනවා head එකක් title එකක් welcome නෑ අපි welcome welcome එක ගහලා title එකේ hello කියන්නේ දැන් අර අපි hello කමල් කියන තමයි යන්නේ. ඊට පස්සේ අපි මේ දෙක මෙහෙම මේ උඩුකම යටතේ කියන්නේ curly braces යටතේ දාලා ඉවර වෙලා අපි dot එකක් තියෙනවා. dot එකක් තියන්නේ ඒ කියන්නේ join කරන්න මේකයි අපි අර එහා පැත්තෙන් එන නම. අපි ඒ එන නම තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ විදිහේ PHP වල තියෙනවා අද දැන් මම කියවා වගේ PHP වල get කියන method එකක් තියෙනවා. කියන්නේ get එකෙන් එන ඒවා තියෙන්නේ $_mark_ get කියන එක. post එකෙන් එන ඒවා තියෙන්නේ මෙන්න මේක. ඒ වගේ මේ වගේ නොයෙකුත් variables තියෙනවා. ඒ කියන්නේ ඒවා තුල cookie session නම ගොඩක් තියෙනවා. දැන් get එක උඩ බලනවා get එක තමයි තේරෙන්නේ. get එකෙන් එන nm කියන එක තමයි අපි ගන්නෙ. ඒ කියන්නේ දැන් අපි මෙතනද කියනවා නමක් තියෙනවානේ. text එකට නමක් දුන්නානේ අපි. ඒ දැන් අපි දැන් nm සමානයි කමල් කියලානේ ගියේ. එතකොට nm ගේ අගය තමයි අපි මෙතෙන්ද ගන්න. අපි මේකට එකතු කරලා අපි බලමු මේක run කරලා මොකක් හරි error එකක් එනවද කියලා. අපි යන්න අපේ browser එකට දැන් අපි කමල් වෙනකොට දැන් නිමල් කියලා දෙමු. නිමල් අපි send කරමු. හරි මෙතෙන් hello නිමල්. එතකොට nm සමානයි නිමල් කියන එකෙන් ආපු නිමල් මෙතෙන් ආවා hello නිමල් කියලා. welcome කියන title එක තියෙනවා. එතකොට අපි මේක මෙහෙම පැහැදිලිව ගත්තොත් දැන් කෝඩ් එකත් එක්කම මේ තියෙන දැන් title එකේ welcome කියන එක තියෙනවා. එතකොට දැන් hello නිමල් කියන එක තියෙනවා. hello තියෙනවා. hello එක ඉස්සරහට මෙතෙන් join වෙනවා. අපේ නිමල් කියන එකත් එක්ක. අපිට දැන් මේකට මෙහෙම ඕන තරම් නම් දීලා බලන්න පුළුවන්. අමල් දෙන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මෙතෙන්ද
හාර්ස් භාෂාවේ ඉලක්කමක් වෙන්නත් පුළුවන්. එතකොට එයාවත් welcome hello කියලා කියනවා. කියන්නේ මෙතනින් එන මොකක් හරි ටෙක්ස්ට් එකක් අතෙන්ද ජොයින් කරලා පෙන්නන එක තමයි මේ කෝඩ් එකකින් කරන්නේ. හරි. හොඳයි. එකට යවලා තමයි වැඩ. අපි දැන් කරන්න යන්නේ මේ page එකෙන් ගන්න දේ මෙතනම කියන්නේ මෙතනම පෙන්වන්න තමයි යන්නේ. කියන්නේ HTML එකෙන් ගන්න එක කියන්නේ මේ PHP HTML එකටම මැද්දෙන් මෙතනම පෙන්වන්න තමයි යන්නේ. අපි එතෙන්දී මෙන්න මේ action කියන එකට හිස්තනක් තියෙනවා. කියන්නේ මෙහෙම පෙරස් විතරක් use කරනවා. එතකොට අපිට ඕනි වෙන්නේ නැහැ results කියලා වෙන page එකක්. When we are using just parentheses here, we do not need to such page like result.php. So we can just use one single page even to take and retrieve the data from the client. So we have to keep this parenthesis empty. So not parenthesis, sorry, parenthesis empty. Then we keep the form like this, and we bring the code from here and paste it here. Okay. Now let's see what happened. The hello nm කියන එක දැන් මෙයාගේ දැන් hello get එකෙන් ගන්න m එක මෙයා පෙන්නනවා. දැන් මෙතන ඒ වුණාට අපි දැන් මේ page එක load වෙද්දී nm ට අගයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කමක් නැහැ අපි මේක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. අමාරු කියලා කරපහම hello අමාල් නිමල් කියලා ගහන්න. එතකොට මේක මෙතනම hello නිමල් කියලා එනවා. මේ විදිහට අපිට PHP පාවිච්චි කරනකොට මෙතෙන් පාවිච්චි කරන එක නම අපේ
හොඳයි මම කෝල් එක පාට ඩ්‍රොප් කියලා මට ඒකයි. ඔව් ජොයින් මම කරගෙන යනවා ඉතින්. හරි මම මේ දකිනවා අපි බලමු මේ කරන්නේ condition only for programming language. Kita දැන් ගිහිලා ඉන්සෙට් එක ගැන මේකට අගයක් මේ මෙන්න මේ අගින් එන අගය කියන්නේ nm එක මේක වැලියු එකක් තියෙනවා දැන් මේ වැලියු එක මේ තියෙනවා නම් කියලා බලන්න. ඒක තියෙනවා නම් විතරක් නෙවෙයි ඒ තියෙන එක හිස්ද නැද්ද කියලාත් අපි බලමු. if most not equals අපි නෝ empty string එකක් දෙනවා. එතකොට මේ දෙකම නැත්තම් විතරක් තමයි මේක echo වෙන්නේ. දැන් අපි මේක ආයෙ run කරලා බලමු. හරි ප්‍රශ්න මෙහෙමයි. දැන් මේ තියෙන අපේ අර ISS එකේ save කරපු එකනේ අපි දැන් මේකේ original file එක අතෙන් අප copy කරන්න ඕනි LAMP එකට. හරි ඔන්න අපි ඒක රිප්ලේස් කරා. අපි ආරම්භ කරනවා. දැන් error එකක් එන්නේ නැහැ. දැන් ඒක අපි ගාම අමල් කියන එක දීලා පේනවාද කියලා hello අමල් කියලා එන්නේ. හොඳයි. දැන් අපි යන්නේ මේක වෙබ්සයිට් එකකට මේක ඉන්ටර්නෙට් එකට එකතු කරන්න. අපි ඒකට මොකක් හරි වෙබ් හොස්ටිං සර්විස් එකක් එක්ක රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට මම මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ මේ Infinity Free කියන එක. මේක හරහා අපිට freely host කරන්න පුළුවන්. නමුත් ඕන එකක් ඔයාලට කැමති එකක් use කරන්න පුළුවන්. ඒකට අපිට email account එකක් ඕනි. අපිට පුළුවන් වගේ මම email account එකක් හදන්න මෙතන ඔයගලන්ට. ඒ කියන්නේ ඔයගොල්ලෝ සමහර විට ඔයගලන්ට වයස 18ට අඩු නම් ඔයාලට ෆෝන් නම්බර් එකක් නැතුව email account එකක් හදන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ සර්විස් එක මේ Yandex mail එක හරි
ඒක හැදෙනකන් අපිට පුළුවන් අපේ හොස්ටින් සර්විස් එකත් එක්ක රෙජිස්ටර් වෙන්න. මෙතන තියෙන ක්ලයන්ට් ඒරියා කියන එකට ගිහිල්ලා ඉවර වෙලා sign up කියලා තියෙන යට. හරි. මෙතන දැන් අපි ගිහපුවාම අපිට දැන් මෙතන මගේ email address එක තියෙනවා suchinthana@antex.com. ඒක අරගෙන ආවිල්ලා මෙයාට දීලා password එකක් දෙන්න පුළුවන්. හරි දැන් අපිට වෙරිෆිකේෂන් email එකක් ගියා කියලා කියනවා. අපි බලමු අපිට ඒක ඇවිල්ලාද කියලා. ඔව් අපිට ඒක ඇවිල්ලා. අපි මේක වෙරිෆයි කරනවා. හරි දැන් ඔන්න අපේ account එක create වෙලා තියෙනවා අපේ Infinity Free එකේ. අපි මෙතන create account එකක් හදනවා. අපිට domain name එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට තෝරගන්න පුළුවන්. අපි මෙතන දානවා my web අනුනමයට මේක තියෙනවද කියලා බලනවා. ඔව් ඒක තියෙනවා. අපිට ඒක හම්බ වුණා. not robot නම් තෝරලා create කරන්න තියෙන account එක. හරි මේ තියෙන්නේ එතකොට අපිට ඕනි web hosting service එකකට ගියපුවම වැදගත් වෙන දෙයක් තමයි cPanel එක කියන්නේ. cPanel එක කියන්නේ web hosting service එකකදී පාවිච්චි වෙන ඒ කියන්නේ ඒකේ control panel එක. මේක හරහා අපිට අපේ වෙබ්සයිට් එක control කරන්න පුළුවන්. හරි දැන් මේ තියෙන අපේ hosting මේ අපේ web hosting එක කියන්නේ අපේ web එකේ cPanel එක. cPanel එකේ අපිට මේ පෙන්නනවා කොච්චර අද දවසට වෙබ්සයිට් එකට ඇවිල්ලාද ඒ වගේ විස්තර පෙන්නනවා. අපේ FTP account එකේ විස්තර පෙන්නනවා. එතකොට මේ මෙතන FTP account එකක් කියන්නේ ඉන්ටර්නෙට් එකට ෆයිල් එකක් අප්ලෝඩ් කරද්දී පාවිච්චි කරන account එකක්. ඒකට කියන්නේ file transfer protocol කියලා. ඒතර file transfer protocol එකෙන් ඉන්ටර්නෙට් එකට page එකක් අප්ලෝඩ් කරද්දී අපිට මේ තියෙන host name එක මේ තියෙන මේක එතකොට යාළුවෝ පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ client area එකට ගියපුවම අපිට බලා ගන්න හැකි අපේ FTP account එකේ විස්තර ටික password එක username එක වගේ જાති. හොඳයි අපි දැන් බලන්න යන්නේ කොහොමද මේ FTP එකක් හරහා මේකට අප්ලෝඩ් කරන්න කියලා අපි හදපු වෙබ්සයිට් එක webpoint web page එක. එතකොට අපිට මේ FTP වලට වෙනම softwares තියෙනවා FTP handle කරන්න පුළුවන් ඒවා. ඒතරේ FileZilla කියන්නේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන එකක්. ඒ FileZilla එක අපි open කරගත්තාම අපේ වෙබ්සයිට් එකට අදාළ host name, username, password, port දෙන්න තැනක් එනවා. අපි host එක හැටියට මේක දීලා paste කරලා username එක ගහනවා. ඊට පස්සේ password එකත් අපිට මෙතන copy paste කරන්න පුළුවන්. දෙක copy වෙන්නේ අපිට ඒව බලන්න යන්න තමයි.
පෝට් එකක් තියෙනවා. කියන්නේ දැන් මේකත් හරියට ලොගින් වෙනවා කියන්නේ අපි දැන් FTP එකක් කියන්නේ ඉන්ටර්නෙට් එකට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්නත් ලොගින් වෙන්න ඕනේ මේ වෙබ් සර්වර් එකට. ඉතින් ඒ ලොගින් වෙන විදිහ ඊට පස්සේ ක්වික් කනෙක්ට් කෙනක ඔබනවා. login notification failed කියලා message එකක් එනවා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි දැන් බලමු අපි ආයෙත් හරි ඔව් දැන් මේ පාර කනෙක්ට් වෙනවා. හරි ඊට පස්සේ අපිට පේනවා මෙතන මේ දැන් මේ තියෙන අපේ වෙබ් සර්වර් එකේ තියෙන ෆයිල්ස් ටික. මේ තියෙන htdocs කියන්නේ වෙබ් සර්වර් එකේ ෆයිල්ස් ටික තියෙන තැන. එතකොට එතන දැනට තියෙන index2.html කියලා ෆයිල් එකක්. අපි ඒක වෙනුවට දැන් අපේ ලෝකල් එකේ අපිට තියෙන ෆයිල් එක තියෙන තැන. ඒ කියන්නේ අපි මෙතන අපිට තෝරන්න පුළුවන් ramp එකේ වෙබ් එකේ ramp එකේ වෙබ් එකේ my web කියන මෙන්න මෙතන තමයි අපේ ෆයිල් එක තියෙන්නේ. ඒක එතකොට මේ යටින් පෙන්නනවා තියෙන ෆයිල් ටික. මෙන්න මේ ෆයිල් එක අපි delete කරනවා. ඒ කියන්නේ print එකේ දැනට තියෙන ෆයිල් එක server එකේ තියෙන එක. එතකොට really delete one file from the server yes. කියලා අපි අපේ index එක ඒකට upload කරනවා. හරි දැන් මේක ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් වෙලා තියෙන්නේ. අපි දන්නවා අපේ my web 99 rf.gd කියන්නේ අපේ URL එක එහෙම නැත්නම් අපි කියන අපේ web domain name එක කියලා අපි ඒක මෙතන ගහනවා. අපි type කරලා ඉවර වෙලා අපි අපේ ඒ කියන්නේ දැන් ඒකේ අපි ගහුවේ අපේ index.php එකට අපි යන්න ඕනි. ඒක type කරලා enter කරනවා. හරි සමහර විට හරි අපි බලමු දැන් මේක දැන් අප්ලෝඩ් වෙලාද තියෙන්නේ කියලා. ඔව් ඒක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. මොකක්ද හේතුව කියලා බලමු. අපි මේක එන්නේ නැති. සාමාන්‍ය ටිකක් වෙලා යන්නත් පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් රියල් ටයිම් වැඩ මුල්ම අවස්ථාවේදී පොඩ්ඩක් ප්‍රමාද වෙන්න. හරි එතන මොකක්ද තාක්ෂණික දෝෂයක් තියෙනවා. කොහොම වුණත් ඒක තමයි process එක වෙබ්සයිට් එකට අපි මේක අප්ලෝඩ් කරන තාම මෙතනදී අපිට හම්බ වෙනවා අපේ main domain එක. එතකොට අපේ අපි මොන හරි database use කරනවා නම් ඒ password එහෙම ඒ කියන්නේ එතනදී හම්බ වෙනවා අපිට.
හරි කොහොම හරි ඒක වැඩ කරන්නේ නැහැ කමක් නැහැ අපිට පැය භාගයක් විතර කාලයක් තියෙනවා ඔබට මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් Q&A section එකේ හොඳයි අපි බලමු එහෙනම් කොහොමද අපි දැන් බැලුවා සාමාන්‍යයෙන් කොහොමද වෙබ්සයිට් එකක් PHP පාවිච්චි කරලා හදලා ඉන්ටර්නෙට් එකට එකතු කරන්න කියලා මේ සහායක සාමාන්‍යයෙන් අප්ලෝඩ් කරන්න කොහොමද FTP client එකක් use කරලා කියලා අපි ඊළඟට බලමු කොහොමද දැන් අපි මේ වෙලාවේ කරේ කෝඩින් පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් හදපු එක එතකොට අපි බැරි වෙලාවකවත් කෝඩින් පාවිච්චි කරන්නේ නැතුව වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඔය ඉන්ටර්නෙට් ටෙම්ප්ලේට් එකක් වගේ එකක් යූස් කරන්න. ඒ කියන්නේ අපිට බ්‍රවුසර් අපිට HTML templates කියලා අපිට ඕන ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඕන තරම්. හොඳයි මේ තියෙන විදිහට ටෙම්ප්ලේට් එකක් හරි අපි දැන් අපේ ඩවුන්ලෝඩ් කරපු ටෙම්ප්ලේට් එක එක තැනකට එක්ස්ට්‍රැක්ට් කරා. අපි මේක නම පොඩ්ඩක් වෙනස් කරමු. dev block කියලා තියෙන අපේ dev block එක මේ විදිහට තියාගෙන අපි යන් අපේ ආපහු අපි මෙතනින් අපේ WAMP server එක වහමු. ඒකල අපි ආපහු අපේ internet information service එක on කරමු. sites වලට ගිහිල්ලා ඒ වෙබ්සයිට් ගිහිල්ලා මේක dev blog එක කියලා තියෙන අපි ඒක එඩ් කරනවා මෙතන හරි මේක browse කරන්න පුළුවන් දැන් මෙතන දැන් මෙතන අපි ඩවුන්ලෝඩ් කරපු වෙබ් ටෙම්ප්ලේට් එක අපිට මේ වගේ එක දැන් මේ පාවිච්චි කරපුවාම අපිට ඕන නම් එතන කන්ටෙන්ට් එක විතරක් වෙනස් කරන්නත් පුළුවන් Visual Studio Code වගේ එකක් විතරක් පාවිච්චි කරලා ඒ කියන්නේ අපි මේකට ගියොත් එහෙනම් මේකේ තියෙන මේ index.html එක අපි Visual Studio Code එකෙන් ඕපන් කරගත්තාම අපිට මේ විදිහට තියෙනවා දැන් මේක ඇතුළට අපිට ඕන නම් PHP කොටසක් දාන්න පුළුවන් මේ ඕනේ දැන් PHP වල තියෙන තව පහසුකමක් වශයෙන් දැන් මේ ඕනේ තැනකට අපිට PHP කොටසක් කරන්න පුළුවන් කියනවා. එතකොට අපි මේ footer එකට යටින් අපි දාමු PHP end of the blog කියලා දාමුකෝ හරි දැන් මේක සේව් කරනවා හැබැයි වැදගත් දෙයක් තියෙන්නේ දැන් සමහර වෙබ් සර්වර්ස් වල HTML එක්ස්ටෙන්ෂන් එකක් එක්ක තියෙද්දි ඒ කියන්නේ aggregate.html කියලා තියෙද්දි CSS ෆයිල්ස් අඳුරගන්නේ නැහැ හරියට බලමු
මෙයාගේ අඳුර ගනීද කියලා. එතෙන්දි අඳුරගත්ත මෙයා වගේ. මෙයාට මේක මම ක්ලෝස් කරලා රීනේම් කරනවා. index.php කියලා. අමතේ ඒක end of the page කියන එක h1 එකක් විදිහට යට තියෙනවා. ඒ කියන්නේ අපේ page එක ඕනෙම තැනක මේ විදිහට දාන්න පුළුවන්. අපිට ඕන PHP වලට තවත් පහසුකමක් විදිහට දෙතැනක වුණත් මේක යූස් කරන්න පුළුවන්. මේක on කරොත් ස්පෙસિෆික් කෝඩ් වලින් අපිට පුළුවන් මෙතන උනත් දැන් hi my name is Antonio Doy කියන තැන වෙනුවට my name is කියලා අපිට මොකක් හරි දැන් අපි දැන් මේ උඩින් බලමු මේක මොකක් හරි ෆෝම් එකක් තියෙනවා කියලා මේ වෙබ්සයිට් එකේ ඉතින් පර්ණයක් සබ්මිට් පර්ණයක් තියෙනවා. හරි subscribe email එකක් subscription එකක් තියෙනවා. අපි දැන් කරන්න යන අර අපේ කලින් පාවිච්චි කරපු එක මෙතෙන්දී use කරන්න. ඒ කියන්නේ මේ user කෙනෙක් email එකක් දාලා ඉවරලා subscribe කරපුවාම ඒක done කියන message එක එයාට යන විදිහට මෙන්න මේ code එක අපි කලින් අපේ අර නම පෙන්වන්න use කරපු code එක පාවිච්චි කරලා මේක හදන එක. අපි මේ form එක ඉවර වෙන තැන ආයෙත් මේ PHP කොටසක් එකතු කරනවා. හරි form class එකක් විතරයි තියෙන්නේ මෙතන. අපි ඒකට form එකට අපි action එකක් දාලා මේ page එකටම දාලා ඒ වෙලාවට method එකට post use කරනවා. name එක තමයි මෙන්න මේ email එක කියන එක. මෙතන දානවා. email edit කියලා දානවා. edit කියලා අපේ අර වැලියු ෆයිල් දානවා email. හරි දැන් අපි කරන්නේ කියන්නේ කවුරු හරි කෙනෙක් email එක edit පිටවන්න පුළුවන් edit කියලා ඉවරලා email එකේ නම දාලා ඉවර වෙලා dot කියලා දීලා අතිස්සනක් දීලා ඉවරලා successfully කියලා දෙන්න. අපේ code එක දැන් අපි පළමු run කරලා මොකද වෙන්නේ කියලා. දැන් මොකුත් වෙන්නේ නැහැ. අපි මෙතන දෙනවා email එක. ඒක තමයි pc@example. පළමු subscribe කරලා ඉතින් edit 123@abc.com successfully subscription list එකට email එකක් එද්දුනා වගේ જાති මේ PHP හරහා අපිට කරගන්න පුළුවන්. එතකොට මේක ඕනනම් subscription list එකකට add කියන්නේ අපි database එකක් connect කරොත් එහෙම PHP හරහාම අපිට මේකේ database එකට යවන්න පුළුවන්. අපි database එකක් connect කරලා නැත්නම් අපිට මේ වගේ මේක පෙන්වන්න පුළුවන්.
ඒ වගේම තව PHP වල තියෙන වාස්තම අපිට මේ cookie එකක් විදිහට cookie එකක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ cookie එකක් විදිහට අපිට user ගේ computer එකේ මොකක් හරි data එකක් save කරන්න පුළුවන්. session එකක් වගේ දෙයක් PHP session එකක් කියන්නේ අපිට දැන් අපි login වෙනහම මොකක් හරි browser මොකක් හරි දෙයකට අපිට පෙන්නනවා මෙන්න මෙතන උඩින් ඒ වගේ දෙයක්. ඒ කියන්නේ අපි ඒකල browser close කරොත් අපිට ආපහු login වෙන්න ඕනේ. ඒ කියන්නේ తాවකාලිකව save වෙලා තියෙන කල් අපි page එකෙන් page එකට ගියත් නැති නොවන දෙයක් තමයි මේ PHP session එකක් කියලා කියන්නේ variable එක. හරි ඊළඟට අපි යමු අපි දැන් web hosting ගැන කතා කරා. අපි web hosting එකක් කරන්න try කරා. එතකොට හරි බලමු දැන් අපිට ඒකට යන්න පුළුවන්ද කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි කමක් අපිට තියෙන local host එක මේක run කරන්න පුළුවන් මම හිතන්නේ. local host එක run වෙනවා අපේ එක අලුත් එක. මම domain එක වැඩ කරන්න ටිකක් වෙලා කියලා කියනවා. බලමු. හොඳයි මම ඒකින්ද ඔයාලට කලින් අදපු domain එකට login වෙලා පෙන්නන්නම් upload කරලා. හරි මෙතන තව මේක හදලා පැය 72කට වැඩි account එකක්. ඒකින්ද අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා අපි හිතනවා. හොඳයි දැන් මේකට අප්ලෝඩ් කරමු අපේ අලුත් වෙබ් පේජ් එක වෙබ්සයිට් එක. okay dev blog කියන එක තමයි අපිට තියෙන්නේ. අපි මේක තියෙන මේ වෙන rename කරලා තියෙන එකනාව මේ ෆයිල් ටික අපි මේකට එකතු කරනවා. drag and drop කරලා විතරයි තියෙන්නේ. මේ transfer වෙන විදිහ අපිට පෙන්නනවා.
මෙතනදි මම මේ ඔපරේෂන් එක කැන්සල් කරනවා. මොකද මම දීලා තියෙන යූසර් නේම් පාස්වර්ඩ් ඒ කලින් account එකේ වුණානේ. හරි අපේ වෙබ් පේජ් එක ආවා. අපි ඒකේ තියෙන ෆයිල්ස් ටික දැනට අයින් කරමු. අපි බලමු ඒකට දැන් මේ ටික එකතු කරන්න. හරි. ඒ ෆයිල්ස් යනවා. හරි මෙතන. හරි හොඳයි. ඒ කියන්නේ දැන් අපි ෆයිල් එක ගිහිල්ලා තියෙනවා ඉන්ටර්නෙට් එකට සාර්ථකව අපි අර ඩවුන්ලෝඩ් කරපු ටෙම්ප්ලේට් එකෙන් හදපු වෙබ් පේජ් එක. අපි දැන් මේකට අපි දෙමු ආයෙත් 4.6යි wr at example කියලා ඒකලා subscribe button ඔබමු. හරි. එදට 4.6යි wr at example.com successfully. දැන් මේක ඇත්තටම තියෙන ඉන්ටර්නෙට් එකේ ඔයාලත් දැන් team404rf.gd කියන මේ link එකට ගියොත් ඔයාලට මේක බලලා ගන්න පුළුවන්. මම මේක copy paste කරන්නම් ඕනේ නම් ඔයගලන්ගේ chat එකට chat එක පේන නම් හරි පේන්නේ නැත්නම් කෙනෙක්ට ඒත් මම මෙතන මේක දාන්නම්. මේක දැන් මේ site එකේ තියෙනවා. මේක මම මේ session එකේ ඉවරුනහමත් මේක තියන්නම් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට අපි අගටත් එකතු කරා මේක මතකද දන්න end of the page කියන මේ දෙකම අපි එකතු කරේ PHP හරහා අපි ඩවුන්ලෝඩ් කරපු ටෙම්ප්ලේට් එකකට. එතකොට අපි මේ මෙතෙන්දි මේ action එකක් දීලා තිනවා. මෙතෙන්දි සාමාන්‍ය විදිහට වෙබ් පේජ් එකට තව කන්ටෙන්ට් එකක් එකතු කරලා දෙනවා. දෙකම කරේ PHP හරහා. එතකොට දැන් අද අපි අපේ session එකේ අන්තිම හරියට අවිල්ලා තින්නේ. ඒ කියන්නේ අපි අද දවසේ කතා කරා simple web application එකක් හදන්නේ කොහොමද? simple web application එක කියන්නේ මොකද්ද? PHP කියන්නේ මොකද්ද? ඒකේ තියෙන වැදගත්කම කියන්නේ වැදගත්කම මොනවද?
PHP පාවිච්චි කරලා හදලා තියෙන දේවල් මොනවද? එතකොට කොහොමද back end එකේ front end එකේ run වෙන්නේ application එකක්? PHP පාවිච්චි කරලා හදලා තියෙන අපි දැන් පාවිච්චිට ගන්න දේවල් මොනවද? එතකොට PHP එකට කොච්චර market share එකක් තියෙනවද මේ වෙද්දී? ඒක පාවිච්චි වෙන ටෙක්නොලොජි එක කොහොමද වැඩ කරන්නේ වගේ දේවල්. ඊළඟට අපි කතා කරා මොනවද වෙබ් සර්වර් softwares කියන්නේ කියලා. අපි ඒකෙන් දෙකක් වෙච්ච ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විසස් උයි Apache web server කියන දෙකම පොඩක් රන් කරලා බලන්න try කරා. අපි දෙකෙන්ම එකම වෙබ්සයිට් එකක් වැඩ කරලා බැලුවා. එතකොට අපි සරල විදිහට PHP හරහා import එකක් අරගෙන ඒක වෙන web page එකකට ඒ web page එකෙමත් එන්නවා. අපි ලොකුවට ගැඹුරට කතා නොකරත් Infinity Free කියන නොමිලේ දෙන වෙබ් සේවාව හරහා මේකට අපි වෙබ්සයිට් එකක් ඇතුල් කරා. මේ වගේ තව එකක් තියෙනවා. ඒ කියන්නේ තව ගොඩක් නොමිලේ දෙන අවස්ථාවන් තියෙනවා. නමුත් අපි මේ වෙලාවේ උදාහරණයට විතරයි ඒක තෝරගත්තේ. නැතුව ඒක ඔයගොල්ලෝ පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට වැදගත්ම දේ දැන් අපි මේක අන්තිමට හරියට ඇවිල්ලා තියෙන හින්දා ඔයගොල්ලන්ට PHP ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. stemup.academy ඔයගොල්ලන්ගේ browser එකේ type කරොත් එහෙම stemup.academy කියන එකට ගියපුවාම ඔයගොල්ලන්ට තියෙනවා Academy CADEMY STEMUP Academy එකට යනවා. STEMUP Academy එකේ ඔයගොල්ලන්ට තියෙනවා එක එක programs ඉගෙන ගන්න. එතකොට මේ ඔයාලට තියෙනවා PHP පිළිබඳව කර program එකක්. ඒක ඉගෙන ගන්න ඔයගොල්ලෝ ඒක බලන්න. ඒක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ගොඩක් PHP MySQL මේ ගොඩක් જાති ඉගෙන ගන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි PHP Academy PHP ඉගෙන තවත් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. W3 school එකෙන් ඒකේ ඔයගොල්ලන්ට පුළුවන් ගොඩක් જાති ඉගෙන ගන්න. මේකේ PHP කියලා වෙනම section එකක් තියෙනවා. එතකොට මුල සරලව පොඩි තැනක ඉඳලා PHP ගොඩක් විතර හදාරන්න පුළුවන්. අද මම ඔයගොල්ලන්ට කරේ PHP ගැන හඳුන්වා දීමක්. එතකොට මේකෙන් මොනවද කරන්න පුළුවන් ඔයගොල්ලෝ යමක් තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. ගොඩක් දේවල් තේරුනේ නැති වුණත් කමක් නැහැ. මොකද ඒ කියන්නේ තේරුම් ගත්ත මොන හරි දෙයක් තියෙනවා නම් කියන සතුටුයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් Q&A section එකේ දාන්න. දැන් උනත් අපිට කතා කරන්න පුළුවන් ඒවා. අපිට වෙලාව ටිකක් තියෙන හින්දා මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. ආයේ describe කරන්න, clarify කරගන්න ඕන තැනක් තියෙනවා නම් අහන්න. මේ වෙබ් page එකට ගිහලා බලන්න. සමහර විට මේක මේ දැන් මේ අපි free hosting service එකක් use කරපු ඉඳලා ටික දවසකින් මේ domain එක down වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ website එක නැති වෙනවා. නමුත් අපි කරපු එක example එක ටික වෙලාවකට හරි එක තියෙයි. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මේ PHP ගැන මම කිය විදිහට අපේ STEMUP Academy එකේ තියෙන තව courses තියෙනවා. PHP නොවුනත් Python, Microbit, එතකොට image processing, Java, එතකොට C, ASP.NET. එතකොට මේ ASP.NET Java කියන language දෙකත් server side එකේ development වල පාවිච්චි කරන්න පුළුවන් languages එකක්. එතකොට මේ දෙකත් ඉගෙන ගන්න එක web developer කෙනෙක් වෙන්න ඉන්න ගොඩක් හොඳයි කියලා මම හිතනවා. එහෙනම් දැන් අපි session එකේ අන්තිම හරියටම ඇවිල්ලා තියෙන්නේ. මේක ඉවර කරන්න කලින් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. STEMUP Academy එකට යන්න. මේ මෙතන QR code එක scan කරලත් පුළුවන් ඔයාලට. අවසාන වශයෙන් ඔයගොල්ලෝ අපදාගට ස්ථානේ මොන හරි දෙයක් තේරුම් ගන්න ඇති
මොනවම හරි අවබෝධයක් ගන්න නැති ඒගොල්ලන්ගේ අවබෝධය වැඩි දියුණු කරගන්න නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්ක ඔයගොල්ලන්ට තවත් පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා නම් අහන්න. හොඳයි එහෙනම් කට්ටියට ප්‍රශ්නයක් නැහැ වගේ කියලා මම හිතනවා මොනවම හරි දෙයක් සෙෂන් එකෙන් ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා අලුත් දෙයක් ඉගෙන ගන්න මේ අවස්ථාවක් ලැබෙන්නේ නැති නැත්නම් දැනගෙන හිටපු දෙයක් වැඩි දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් එහෙනම් මම අද සෙෂන් එකට නවත්තන්න යන්නේ මේ අවස්ථාව ලැබුණට ලබා දෙන්නට සෙනප් එකට කොඩ ඩොජෝ එකට ගොඩක් ස්තුතිවන්ත වෙමින් මම සෙෂන් එක එන්ඩ් කරන්න තමයි යන්නේ. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා අද මේකට ආවට අහගෙන හිටියට වැඩි දියුණු කරගන්න අවස්ථාවක් ලබා ගත්තට මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්ත එක ගැන